ටියුට් එකේ තියෙන්නේ ඊළඟ මූලික සටහන් පොත විකුණුම් ජර්නලය. විකුණුම් ජර්නලය ටියුට් එකට යන්න පුතා මම ඔයාලට ටියුට් එකක් දුන්නා නැති අයට. විකුණුම් ජර්නලය විකුණුම් ජර්නලෙත් හරි ලේසි රයිට් ලේසිම ලේසි එකක් තියෙන විකුණුම් ජර්නලෙත් අර ගැනුම් ජර්නලේ අපි කතා කරන්නේ ඒ ගැනුම් ජර්නලේ කතා කරපු විදිහටම වෙළඳ භාණ්ඩ නැත්තම් ඔයාට විකුණන්න තියාගෙන ඉන්න බඩු ටික විකුණුම් ජර්නලෙට දාන ටික මේ ටික විතරමයි විකුණන්න තියෙන බඩු ටික ඔයා සාමාන්‍ය ව්‍යාපාරයේ විකුණන්න තියෙන බඩු ටික ණයට විකුණම ණයට වික්කට පස්සේ ඒක ගිහිල්ලා දාන්නේ විකුණුම් ජර්නලෙට මම නිකන් මුලින් ඉඳන් පොඩි අයිඩියා එකක් කරන් දෙන්නම් ආයෙසරයක් මුදල් ලැබීම් ජර්නලය ගැන කතා කරා හේතුවක් අදාළ නැහැ ඕනම හේතුවකට මුදල් ලැබෙනවා නම් ලැබීම් ජර්නලයට දානවා කිව්වා සියලුම මුදල් ගෙවීම් චෙක් පතකින් වේවා මුදලින් වේවා සියලුම මුදල් ගෙවීම් හේතුව අදාළ නැහැ ඒක ප්‍රදානයක් වෙන්න පුළුවන් ආධාරයක් වෙන්න පුළුවන් නැත්නම් පොලියට ණයට දීමක් වෙන්න පුළුවන් ඕන මගුලක් මොන මගුලට දුන්නත් කමන්නේ දෙනවා නම් සල්ලි දාන්නේ ගෙවීම් ජර්නලයට right ඊට පස්සේ ගැනුම් ජර්නල් ඉගෙන ගත්තා ගැනුම් ජර්නලයට දැම්මේ අපි ණයට ගැනුම් ටික ඒ කියන්නේ විකුණන්න අවශ්‍ය වෙළඳ තොග right ඒ ටික ඔයා ණයට ගන්නකොට ගැනුම් ජර්නලයට දැම්මා ඊට පස්සේ ගත්ත ටික ආපහු ණයට ගත්ත ටික ආපහු යවනකොට ආපහු යවුම් ජර්නලයට අපි දැම්මා දැන් මේ කතා කරන්න යන්නේ ඔයාගේ වෙළඳ තොග අත්පිට විකුණුවොත් කොහෙටද දාන්නේ පුතා වෙළඳ තොග අත්පිට වික්කොත් කොහටද දාන්නේ වෙළඳ තොග අත්පිට වික්කොත් කොහටද දාන්නේ වෙළඳ තොග අත්පිට වික්කොත් කොහටද දාන්නේ වෙළඳ තොග අත්පිට වික්කොත් වෙළඳ තොග අත්පිට වික්කොත් මොකටද දාන්නේ මොන පොතටද දාන්නේ වෙළඳ තොග අත්පිට විකුණු මොන පොතටද දාන්නේ වැරදුනට කමන්නේ ඕනි උත්තරයක් වෙළඳ තොග අත්පිට විකුණනවා නම් කොහටද දාන්නේ අත්පිට විකුණු උදිත් අත්පිට විකුණුම් කොහෙටද දාන්නේ මුදල් ලැබීම් චෝක් මුදල් ලැබීම් ජර්නල් චෝක් එහෙනම් අත්පිට විකුණුම් කරෝතින් අපි දානවා මුදල් ලැබීම් ජර්නලයට එහෙනම් ප්‍රශ්නයක් නෑ අත්පිට විකුණුම් වලට අදාළ මුදල් ලැබෙනවා ඒ ටික දාන්න පොතක් තියෙනවා එහෙනම් නැත්තේ මොන ටික දාගන්නද ණයට විකුණුම් ටික දාගන්න පොතක් නෑ ඔන්න ඔයාලට ණයට විකුණුම් ටික දාගන්න පොතක් තියෙනවා හරි නේද මේකට පුතා ඔය ස්ථාවරවත්කම් ණයට වික්කට ඒ කියන්නේ දීර්ඝ කාලිනව පාවිච්චි කරනව ණයට වික්කට මේ පොතට දාන්නේ නෑ right මේකට දාන්නේ වෙළඳ තොග ණයට වික්කොත් විතරයි right එහෙනම් මෙන්න මෙතනින් ඉස්සෙල්ලාම ලියාගමු ණයට විකුණුම් ටික ලියා ගන්නත් ඕනි යටින් තියෙනවා එහෙනම් මේකට දාන්නේ ණයට විකුණුම් මොනවද වෙළඳ තොග ටික right ඒකම යටින් තියෙනවා අපි ඒක කියවගමු එහෙනම් ප්‍රධාන අවබෝධය ගත්තා විකුණුම් ජර්නලයට දාන්නේ වෙළඳ තොග ණයට විකුණුම් ටික විතරයි උදාහරණයක් කිව්වොත් ස්ථාවරවත්කම් ණයට වික්කොත් එම දානවද මේකට නෑ මේකට දාන්නේ නෑ ඒකට වෙනම තැනක් තියෙනවා අපි ඒකට ගිහිල්ලා දාමු මේකේ දාන්නේ ණයට විකුණුම් වෙළඳ තොග right වෙළඳ භාණ්ඩ ණයට විකුණුම් සටහන් කිරීම සඳහා භාවිතා කරන මූලික සටහන් පොත විකුණුම් ජර්නලයයි මේදී විකුණුම් ඉන්වොයිසිය මොකද්ද පුතා කොලේ ඕනේ ඔයා මේව ඉගෙනගෙන ඉවරයි විකුණුම් ඉන්වොයිසියක් තියෙන්න ඕනි ඔයා මේක විකුණුම් ජර්නලේ ලියනවා නම් අනිවාර්යෙන් විකුණුම් ඉන්වොයිසියේ තියෙන කොලේ ඔයාට ආවොත් විතරයි විකුණුම් ඉන්වොයිසිය නැමැති මූලාශ්‍ර ලේඛනේ නැත්තම් කොලේ ඔයාට ආවොතින් විතරයි ඔයා ගිහිල්ලා විකුණුම් ජර්නලයක ලියන්නේ එහෙනම් එයා කියනවා මෙහිදී විකුණුම් ඉන්වොයිසිය නම් වූ මූලාශ්‍ර ලේඛනය පදනම් කොටගෙන විකුණුම් ජර්නලය තුල ණයට විකුණුම් සටහන් කිරීම සිදුවේ. වැට් සඳහා මේක වෙනම කතාවක් මම ඔයාලට කියලා තියෙනවා. වැට් සඳහා ලියාපදිංචි වෙළඳ ආයතනයක් වෙළඳ භාණ්ඩ ණයට විකුණන අවස්ථාවක දැන් ඔන්න ඔයා විකුණුම් කරනවා අත්පිට විකුණුමුත් කරන ගමන් ව්‍යාපාරයක් වෙළඳ පොලේ පවතින නම් ගොඩාක් වෙලාවට ණයට විකුණුම්
සිද්ධ කරන්න වෙනවා නේද? දැන් ඔය මාසෙ පඩි ගන්න අප්පච්චිලා තාත්තලා අම්මලා එහෙම ඉන්නකොට ඒගොල්ලෝ මාසෙ අන්තිමනේ සල්ලි හම්බෙන්නේ. එතකොට මාසෙ පුරාම ණයට තමයි බඩු ටික ගන්න. right? එහෙම ණයට දෙන්නේ නැති කඩයක් තිබ්බා සමහරట్లాට ඒ කඩේට යන්නේ නැති වෙන්න පුළුවන්. right? එහෙනම් වෙළඳ පොලේ පවතින නම් ණයට විකුණුම් අත්‍යවශ්‍යයි. ඔන්න ඔය ණයට විකුණුම් ටික කරනකොට අදාළ ව්‍යාපාරය වැට් සඳහා ලියාපදිංචි ආයතනයක් වුණා නම් ඔන්න පුතා ඔයා ගිණුම් තියෙන ව්‍යාපාරයේ තියෙනවා ව්‍යාපාරය මෙයාලා වැට් සඳහා ලියාපදිංචි කියලා හිතුවෝතින් මෙන්න මෙහෙමයි ගනුදෙනුව වෙන්නේ මෙන්න ව්‍යාපාරයේ තියෙනවා මේගොල්ලෝ විකුණුම් සිද්ධ කරනවා අපි හිතමු රුපියල් ලක්ෂයක් කියලා විකුණුම් වටිනාකම මේක අපි කතා කරලා තියෙනවා කලින් විකුණුම් වටිනාකම රුපියල් ලක්ෂයක් උනෝතින් මෙන්න ඔයාගේ ගැනුම් කරුවා ඉන්නවා ඔහුත් වැට් ලියාපදිංචි කෙනෙක් උනෝතින් ඔයාගේ ඉන්වොයිසිය දැන් ඔයත් වැට් ලියාපදිංචි ව්‍යාපාරයේ විදියට ඔයාගෙන් බඩු මිලදී ගන්න පාරිභෝගිකයාත් වැට් ලියාපදිංචි දැන් කරන වැඩේ තමයි දෙන්නම වැට් ලියාපදිංචි නිසා මෙන්න මේ විකුණුම් කරු තමන්ගේ බඩු විකුණනකොට නීතියෙන් බැඳිලා ඉන්නවා වැට් පනත යටතේ ලංකාවේ වෙනම නීතියක් තියෙනවා වැට් කියලා වැට් පනත යටතේ අපි නීත්‍යානුකූලව බැඳිලා ඉන්නවා වැට් සඳහා ලියාපදිංචි ව්‍යාපාරයක් විදියට සිය පාරිභෝගිකයාගෙන් වැට් එකතු කරන්න. ඒ කියන්නේ පාරිභෝගිකයා ගෙවන්න තියෙන වැට් එක කාටද? රජයට ගෙවන්න තියෙන සිය පරිභෝජනයේ මත රජයට ගෙවන්න තියෙන බද්ද ඔහු ගෙවන්නේ විකුණුම් කරුට. ඉතින් විකුණුම් කරු නීතියෙන් බැඳිලා ඉන්නවා වැට් සඳහා ලියාපදිංචි ගැනුම් කරුවෙකුට. වැට් සඳහා ලියාපදිංචි ගැනුම් කරුවෙකුට. මමත් වැට් සඳහා ලියාපදිංචි ගන්න එකත් වැට් සඳහා ලියාපදිංචි මුන් දෙන්නම වැට් සඳහා ලියාපදිංචි නම් පාරිභෝගිකයා ගෙවන්න ඕන බද්ද විකුණුම් කරු තමයි එකතු කරගන්නේ. අපි හිතමුකෝ උදාහරණයක් විදිහට 10යි කියලා. එහෙනම් පුතා සිය විකුණුම් මත විකුණුම් කරු වැට් එකතු කරන්න ඕනි කොච්චරද? 10000ක්. right? එතකොට මුළු ඉන්වොයිස් වටිනාකම ඉන්වොයිස් කරනකොට සිය විකුණුම් ටික වෙනම ඉන්වොයිස් කරනවා මෙයාට. ඒ ඉන්වොයිසියේ වෙනම තීරුවක වෙනම රෝ එකක වැට් කියලා ඒ අදාළ වැට් අගයත් එයා එකතු කරනවා. රජය වෙනුවෙන් තමයි මේ වැඩේ කරන්නේ. මේ වැට් ටික එකතු කරන්නේ කවුරු වෙනුවෙන්ද? රජය වෙනුවෙන්. right? මේ වැට් ටික එයා එකතු කරනවා විකුණුම් කරු කවුරු වෙනුවෙන්ද? මෙන්න මේ රජය වෙනුවෙන්. පාරිභෝගිකයා රජයට ගෙවන්න තියෙන එක එයා කෙලින්ම විකුණුම් කරුට ගෙවනවා. එතකොට මුළු ඉන්වොයිස් වටිනාකම 1,10,000ක් බවට පත් වෙනවා. right? දැන් මෙන්න මේ සල්ලි ටික ඔයාට අතින් නොලැබුණාට right ඔයාට කවුරුත් පුතා රජයෙන් කියලා නැහැ මේ ණයට විකුණහම් කියලා. right? ණයට විකුණුවත් ඔයා අත්පිට වික්කා කියලා හිතලා රජය මොකද කරන්නේ? ඔයා ණයටද වික්කේ? කරන්න දෙයක් නැහැ. ණයටද බඩු වික්කේ? චෝක් කරන්න දෙයක් නැහැ. අපි හිතන ඔයා අත්පිට වික්කා කියලා. මොකද අපේ ගනුදෙනුව තියෙන්නේ ඔයත් එක්ක. රජයට ගනුදෙනුව තියෙන්නේ මෙන්න මේ මිනිස්සයත් එක්ක. රජය මොකද කරන්නේ? අත්පිට වික්කත් ණයට වික්කත් මෙන්න මේ 10000 කාගෙන්ද ඉල්ලගන්නේ? විකුණුම් කරුගෙන් තමයි ඉල්ලගන්නේ. right? ඒක නිසා දැන් ඔයාගේ විකුණුම් වාර්තා කරනකොට මෙන්න මේ විකුණුම් වටිනාකම ණයට විකුණුම් වටිනාකම වෙනම අඳුන ගන්න ඕන. ණයට විකුණුම් මත ඔබ රජයට ගෙවිය යුතු ප්‍රමාණය පාරිභෝගිකයාගෙන් එකතු කරගත්තාය කියලා රජයෙන් ඉල්ලනවා 10000ක්. ඒ 10000 වෙනම වාර්තා කරගන්න ඕනි. right? ඒක පාරිභෝගිකයන් දුන්නත් ඔයා ඒක රජයට ගෙවන්න බැඳිලා ඉන්නවා එකතු කරා කියලා හිතලා. right? එහෙනම් මේකේ ප්‍රධාන කරුණ අපි 38 වලට ගියත් මේක ඉතාම වැදගත්. මොකද්ද? ඔයා ණයට විකුණුම් කරනකොට අත්පිට විකුණද්දිත් මෙහෙමම තමයි. වැට් අදාළයි නම් විකුණුම් ටික වෙනම අඳුන ගන්න ඕනි. විකුණුම් මත විකුණුම් කරු විසින් එකතු කරන වැට් ටික ඔන්න වෙනම අඳුන ගන්න ඕනි. මොකද හේතුව තමයි විකුණුම් ව්‍යාපාරයේ ආදායමක් වෙනවා. මෙන්න මේ වැට් ටික ව්‍යාපාරයට වගකීමක් බවට පත් වෙනවා. right? ඒ ටික අපි රජයට දෙන්න ඕනි නිසා මේ 10000 අපි රජයට ගෙවන්න ඕනි.
එකතු කරේ නැතත් ඒක නිසා ඒ ටික අපි වගකීමක් බවට පත් කරගන්නවා. මේක ණයට වෙන නිසා මේ ටික ඔක්කොම ණය ගැති ගිණුමට දාගන්නවා. 1,10,000ම ණය ගැති ගිණුමට අපි ඇතුළත් කර ගන්නවා. right? ආයතරයක් මම කියනනම් අන්තිම ටික right? ඔයා ණයට විකුණුම් කරනකොට මෙතනින් චුට්ටක් ඔයා ණයට විකුණුම් කරනකොට විකුණුම් ටික වෙනම හඳුනා ගන්න ඕන. විකුණුම් ටික කීයයිද? මම ඒ ටිකමයි මේ ආයෙ කියන්නේ ලක්ෂයයි. මේක වෙනම හඳුනා ගන්න ඕන. වැට් ටික වෙනම හඳුනා ගන්න ඕන. 10000යි 110 කියලා උපකල්පනය කරා. මුළු ඉන්වොයිස් වටිනාකම 1,10,000යි. ඔන්න හොඳට අහගන්න. විකුණුම් ටික ව්‍යාපාරයේ ආදායම් බැර. වැට් ටික ව්‍යාපාරයට වගකීමක්. මොකද රජයෙන් ඔය ටික ඉල්ලනවා. එහෙනම් වගකීමක් නම් බැර. ඊට පස්සේ මේ 1,10,000ට මොකද කරන්න ඕන? මේ 1,10,000ම අපි කාගෙන්ද ඉල්ල ගන්න ඕනේ? ඔය 1,10,000ම මොකා කාට ගෙවන්න ඕනද? අර ණයට ගත්ත පාරිභෝගිකයා අදාළ ව්‍යාපාරිකයාට දෙන්න ඕනේ. එහෙනම් මේක මොකද්ද පුතා? විකුණුම් කියන්නේ ආදායම. ණයට විකුණුම් වුණත් ආදායමක්. ආදායම් නම් බැර. එහෙනම් ලක්ෂයක් බැර කරනවා. වැට් එක අපි පාරිභෝගිකයාගෙන් එකතු කරගත්තේ නැතත් රජය ඕක ඉල්ලනවා අපි. ඒක නිසා ඕක අපිට වගකීමක්. ණයට විකුණුම් මත උනත් මේ වැට් මුදල අපි රජයට ගෙවන්න ඕනේ. මේක වගකීමක් බැර වෙනවා. මේ 1,10,000 මොකද්ද? මේ 1,10,000 මොකද්ද? මේ net මිදුව ඉන්නවද? මේ 1,10,000 මොකද්ද? 9. 1,10,000 මොකද්ද පුතා? මේක ආදායමක්ද වගකීමක්ද හිමිකමක්ද වත්කමක්ද මොකක්ද මේ 1,10,000 මුළු ඉන්වොයිස් වටිනාකම හිමිකමක් කිව්වොත් නම් වරදිනවා. හිමිකමක් කියන්නේ අයිතිකාරයා ගෙදර ගෙනියන ටික. ප්‍රාග්ධනය, ලාභය, වෙනත් සංචිත ඒව තමයි හිමිකම් කියන්නේ. මේ 1,10,000 මොකක්ද ඔයාලට? මේ 1,10,000 කවුරු උත්තරයක් දෙනවද? මේ 1,10,000 මොකක්ද? ඔයා මේක නිකන් දිස්සටහන් හිතන්නකො විකුණුම් කරා. විකුණුම් කියන්නේ ආදායමක්. ආදායම් වැඩි වෙනකොට බැර. මොකද විශ්වද? සර් ඒ 1,10,000 කියන්නේ විකුණුම්ද? නෑ. විකුණුම් මෙච්චරයි මේ. විකුණුම් ලක්ෂයයි. ඒ මත එකතු කරා වැට් 10,000යි. මේක මොකද්ද? මුළු කියන්නේ. මුළු ඔය 1,10,000 මොකද්ද? නෑ කවින්ද. පුතා මේක ණයට නේද කරේ? මේක ණයටනේ. හොඳට මුලින් ඉඳන් හිතන්න. විකුණුම් තියනවා ලක්ෂයක්. ඒක ව්‍යාපාරයට ආදායමක්. මුදලින් නොලැබුණත් අපි ඒක ආදායම් විදිහට හඳුනා ගන්නවා. ලැබුණ දේවල් ලැබිය යුතු ආදායම් සියල්ලම ආදායම් තමයි. right? එතකොට විකුණුම් කියන්නේ ආදායමක්. ආදායම් ගිණුම බැර කරනවා ලක්ෂයක්. වැට් කියන්නේ විකුණුම් මත අපි එකතු කළ යුතු බද්දක් නමුත් තාම ලැබුණේ නැහැ. හැබැයි ඔක ලැබුණත් නැතත් රජය අපෙන් ඉල්ලනවා. එතකොට අපේ සල්ලි වලින් හරි මේක ගෙවන්න ඕනේ. right? මේ විකුණුම් මත එකතු කරගත්ත වැට් ටික එකතු වුණේ නැහැ. හැබැයි රජයේ ඉතින් එකතු කරගන්නකම් ඉන්න බෑ යාළුවා. එයා කිව්වේ නෑනේ ඔයාලට ණයට විකුණුම් කරන්න කියලා. ඒක නිසා රජය මේ 10,000 ඉල්ලනවා. ඒක නිසා 10,000ක් වගකීමක් තියෙනවා බැර. මේ 1,10,000ම කවුරු කාට දෙන්න ඕනිද? මේ මුළු කියන 1,10,000ම කවුරු කාට දෙන්න ඕනද? මම මෙයාට A කියලා දාන්නම්. මම මෙයාට B කියලා දාන්නම්. කවුරු කාට දෙන්න ඕන ගානද ඔය? හිතලා කියන්න. කවුරු කාට හරි දෙන්න ඕන ගානක් නේද ඔය තියෙන්නේ? 1,10,000. sure. B නියමයි උදේ. මිෂේ. B Aට දෙන්න ඕන. නේද? B Aට මේ එකක්වත් දුන්නේ නැහැ නේ තාම. එහෙනම් මේක අපිට ලැබිය යුතුයි. එහෙනම් මේක මොකද්ද? ඇත්තරම කියනවනම් ජංගම වත්කම වත්කම් කියලා දාගමු. මේක ලැබිය යුතුයි ණය ගැතියෙක්.
මේ ණය ගැතියෝ. එහෙනම් මේක වත් කමක් නේද? වත්කම හරගෙන. right? එහෙනම් ඔන්න ඔයාගේ වැට් සහිත ණයට විකුණුම් නියමයි නේද විදුව. වැට් සහිත ණයට විකුණුම් තියෙනවනේ. ඒ කියන්නේ විකුණුම් කරුයි. මම දැන් තව සැරයක් කිව්වොත් ඔයාලට තේරෙවි. ආයෙ සැරයක් කියන්නම් මම කෝකටත් ඈ. right. මෙහෙම ණයට විකුණුම් වුණොතින් ණයට විකුණුම් වුණොතින් වෙන වැඩේ තමයි මං එයාට විකුණුම් කරනවා නමුත් මුදල් එන්නේ නැහැ. right? මං ඔයාට විකුණුම් කරනවා මට විකුණුම් වෙන්නේ නැහැ. විකුණුම් ආදායමක් විය යුතුමයි. මුදලින් නොලැබුණත්. right? විකුණුම් ගිණුම බැර. හරි නේද? එකගයිද මේ විකුණුම් ගිණුම බැර කරනවට? උදිත් මිෂේල් කවිදු විකුණුම් ගිණුම බැර කරන්න ඕන. මොකද විකුණුම් කරුගේ විකුණුම් ලක්ෂයයි. විකුණුම් කරුගේ විකුණුම් වෙන්නේ ලක්ෂයක් කියලා. right? විකුණුම් වලට පරිබාහිරව හරි එකඟයිද? හරි. විකුණුම් වලට පරිබාහිරව රජය වෙනුවෙන් එකතු කරන්න ඕන බද්දක් තියෙනවා පාරිභෝගිකයාගෙන්. පාරිභෝගිකයා සිය පරිභෝජනය මත ගෙවිය යුතු බද්දක් රජයට මේ ගෙවිය යුතු බද්දක්. ඒක එයා ගෙවන්නේ රජයට නෙමෙයි කෙලින්ම රජය විසින් පත් කරලා තියෙන නියෝජිතයාට. කවුද නියෝජිතයා? කඩේ මුදලාලි. මෙයාට කිව්වා. right? මේ 10000ත් අපිට හම්බෙනවද? විකුණුම් සඳහා මුදල් එන්නෙත් නැහැ. විකුණුම් සඳහා මුදල් එන්නෙත් නැහැ. විකුණුම් වලට මුදල් එන්නෙත් නැහැ. වැට් කියලා මුදල් එන්නෙත් නැහැ. නමුත් විකුණුම් වලට මුදල් නාවට විකුණුම් ගිණුම බැර කරන්න ඕන ආදායමක් ලැබිය යුතු ආදායමක් නිසා වැට් වලට මුදල් නාවට ඔන්න අහගන්න වැට් වලට මුදල් නාවට රජය මේ 10000 ඉල්ලනවා. ඔයා අර පාරිභෝගිකයන් පස්සේ හරි මන් දන්නේ කවදා හරි ඔයා කැමති නැහැ එකතු කරගත්තේ නැතත් කමන්නේ. පරිභෝජනයක් වෙච්ච නිසා රජයට මේ 10000 ලැබිය යුතුයි. එතකොට මේ විකුණුම් කරු මේ 10000 වැට් ලෙස එකතු කර ගන්න තියෙන 10000 වුණත් රජයට මෙයා කලින්ම ගෙවන්න වෙනවා. පස්සේ ඔයා ණය ගැතියකින් ඉල්ල ගන්න. හැබැයි ඊට කලින් රජයට නම් ඕක ඉල්ල ගන්න. right? එයා මොකද රජය කවදාවත් කියලා නැහැ ණයට විකුණුම් කරන්න කියලා. මේ මාකට් එකේ සර්වයිව් වෙන්න ඕන නිසා රැඳී ඉන්න ඕන නිසා තමයි මේ ණයට විකුණුම් කරන්නේ. දෙකයි. මේකට එකඟයිද කියන්නකෝ. විකුණුම් ගිණුම බැර කරනවා ආදායම් නිසා. විකුණුම් ගිණුම බැර ලක්ෂයයි. වැට් කියන්නේ විකුණුම් මත එකතු කළ හෝ එකතු කරන්න තියෙන ගාන රජයට අපි දෙන්න ඕනි. එකතු කරත් එකයි නැතත් එකයි රජයට අපි ඕක දෙන්න ඕනි. right? එතකොට මේක වගකීමක්. එකඟයිද කියන්නේ? වැට් එකතු කර හෝ එකතු කරන්න තියෙන ටික අපි රජයට දෙන්න ඕනි. එකතු කරලා නම් තියෙන එකතු කරපු ටික දෙන්න ඕන. විකුණුම් ණයට නම් උනේ එකතු කරගෙන නැහැ. ඒ වුණාට ඔයාගේ අතින් හරි රජයට දෙන්න. පස්සේ එකතු කරගන්න. right? ඒක වගකීමක්. right. අනිත් අයටත් shape ද right. කවිඳු ඊළඟ එක ප්‍රවීන් ඊළඟ එක තමයි පුතා මේ එකක්වත් ඔයාට සල්ලි වලින් හම්බුනේ නෑනේ. මේ දෙකම මේ වැට් එක පාරිභෝගිකයා වෙනුවෙන් ඔයා ගෙවනවා. මේ විකුණුම් වලට සල්ලි දුන්නෙත් නෑ. මේ දෙකම කාගෙන්ද ඉල්ල ගන්න ඕන අපි? අර පාරිභෝගිකයා ගෙදර ගිහලා ඉල්ලන් එන්න ඕනේ. 1,10,000 දියා මං ඔබ වෙනුවෙන් මෙන්න මෙච්චරක් වැට් කෙවුවා. විකුණුම් ටික දුන්නෙත් නෑ. ලක්ෂය මට දෙන්න. මං ඔයා ගෙවන්න ඕන වැට් එක රජයට කිව්වා. ඔය දෙකම මට දෙන්න. 1,10,000ක් ඔයා මට ණය යෝ. ඈ එහෙනම් මේ මොකෙද්ද? පාරිභෝගිකයා දැන් මොකෙක් වෙනවද? ණය ගැතියෙක් වෙනවා. ණය ගැතියෙක් කියන්නේ මොකද්ද? වත්කමක්. වත්කමක් නම් වත්කම් වැඩි වෙනවා අර 1,10,000කින්. මම තව පොඩි වැඩක් කරලා පෙන්නන්නම්. right? මේක ගිණුම්ගත කරන්න. මේක ගිණුම්ගත කරන්නම් ගිණුම් වලම. right? අපිට මොනවද ඕන ගිණුම්? අපිට ඕන ගිණුම් තමයි විකුණුම් ගිණුමක් ඕනි. වැට් ගිණුමක් ඕනි. ණය ගැති පාලන ගිණුමක් ඕනි. නැත්නම් ණය ගැතියෝ කියලා දැනට දාගත්තත් කමන්නේ. ණය ගැති පාලන ගිණුම. ණය ගැති පාලන ගිණුමක් ඕනි. right.
විකුණුම් ටික බැර කරනවා නේද? විකුණුම් ටික බැර කරනවා ලක්ෂයයි මොනවා කියලාද? ණය ගැති පාලන ගිණුම කියලා. ණය ගැති පාලන ගිණුම මුදල් වෙනුවට දැන් අර වෙනවා සල්ලි එන්නේ නැහැ නමුත් වත්කමක් වැඩි වෙනවා. ලක්ෂයයි මොනවා කියලාද? විකුණුම් කියලා. එතකොට විකුණුම් ටික සටහන් කරලා ඉවරයි. හරි නේද? විකුණුම් ටික සටහන් කරලා ඉවරයි. ඊළඟට වැට් ටික නේද? වැට් ටික අපිට වගකීමක් එහෙනම් 10000ක් බැර කරනවා මොනවා කියලාද? අපිට එයාගෙන් ඒක ඉල්ල ගන්න ඕන. නමුත් මේක අපි වැට් ලෙස අපි රජයට ගෙවන්න ඕනේ. ඒතර වැට් කිනුම බැර රජයට ගෙවන්න තියෙන ටික මෙන්න 10000යි. එයාගෙන් පාරිභෝගිකයන් ඔය 10000 ඉල්ල ගන්න ඕනි. නේද? පාරිභෝගිකයන් ඔය 10000 ඉල්ල ගන්න ඕනේ. එතකොට ණය ගැතියෝ හර කරනවා මොනවා කියලාද? ඔන්න දිස්සටහන. විකුණුම් ගිණුම බැර වැට් ගිණුම මේක වගකීමක් ඔයාට වගකීමක්. ඊළඟට ණය ගැති පාලන ගිණුම ඔය දෙකේම එකතුවෙන් ඒ කියන්නේ 110000 හර වෙනවා. ඒක ඔයාට වත්කමක්. මේක ආදායමක්. මේක ඔයාට වගකීමක්. පළවෙනි එක ආදායම්, දෙවෙනි එක වැට් වගකීමක් රජයට ගෙවන්න ඕන. තුන්වෙනි එක ඒ දෙකේම එකතුවට ණය ගැතියෝ කියලා වත්කමක්. හරිනේ? වත්. ඔච්චර. පැහැදිලිද කියන්නකො තේරුණාද? තේරුණාද? වැට් සහිත විකුණුම් තියෙනකොට ගිණුම් ගත කරන විදිය. සාමාන්‍ය වැට් නැතුව වුණා නම් විකුණුම් ගිණුම බැර ණය ගැතියෝ හර. දැන් වැටුත් ඇතුළත් වෙච්ච ගමන් වැට් බැර කරනවා වගකීමක්. ඒත් එකම ණය ගැතියෝ හර කරලා දාන්න. හරි නේද? මේකට අක්කරන මොකක්ද? එහෙනම් අපි යමු ෆෝමැට් එකට. ණයට විකුණුම් වලට අදාළව විකුණුම් ජර්නලය. ණයට විකුණුම් ජර්නලය කියලා එහෙම නම දාන්නේ නැහැ පුතේ. ඒ වුණාට ඒක ඇස්සේ තියෙන්නේ මොනවද? ණයට විකුණුම් ටික තමයි ඈ. ඩිස්කනෙක්ට් වුණොත් එහෙම ඒ ලින්ක් එකෙන් එන්න ආයේ. යන් ටියුට් එකට. net මිදුව මම අර ටියුට් එක කඩලා දුන්නා නේද ඔයාලට? යන් ටියුට් එකට. වැට් සඳහා මම මෙතනින් පටන් ගන්නෙ. වැට් සඳහා ලියාපදිංචි වෙළඳ ආයතනයක් වෙළඳ භාණ්ඩ ණයට විකුණන අවස්ථාවක වැට් බදු හොඳට හිමීට කියවන්න. වැට් සඳහා මම අර කියා දුන්න ටික ඔන්න තියෙනවා. දැන් තේරෙවි. වැට් සඳහා ලියාපදිංචි වෙළඳ ආයතනයක් වෙළඳ භාණ්ඩ ණයට විකුණන අවස්ථාවක වැට් බදු සිය විකුණුම් මත පාරිභෝගිකයාගෙන් ගැනුම්කරුගෙන් එකතු කළ යුතු වන අතර එහිදී විකුණුම් වෙනමද
ඒ එකතු කළ යුතු වන වැට් වෙනමද හඳුනාගත යුතුය. මෙතනින් ලියා ගන්න මක් නිසාදයක් ණයට විකුණුම් වන බැවි. මෙතනින් ඕන ලියා ගන්න පුතා මක් නිසාදයක් ණයට විකුණුම්නේ. ඒක නිසා එකතු කළ යුතු වන වැට් ටික වෙනම අපි හඳුනා ගන්න. මෙන්න ෆෝමැට් එක තියෙනවා. ෆෝමැට් එක අර ගැනුම් ජර්නලේ වගේම හරීම ලේසි. දිනය දාගන්නවා ඉස්සලා මේකත් පුතා නිශ්චිතව තෝරාගත් කාලච්ඡේදයකට තමයි හදන්නේ. කියන්නේ අවුරුද්දකට වගේ නෙමෙයි. දිනකට සමහරක් ව්‍යාපාර සතියකට වගේ හදන වෙලාවලුත් යන්න පුළුවන්. right ගනුදෙනු අඩු ව්‍යාපාරයක් තියෙනවා නම් සතියකට සැරයක් මේ වගේ එකක් හැදෙන්න පුළුවන්. සමහර අයට මාසයකට සැරයක් හැදෙන්න පුළුවන්. ඊට පස්සේ මේ විකුණුම් ජර්නල් හදලි වෙරලා පොදු ලෙජරයට පිටපත් කරනවා. ඒ තෝරාගත් කාලය අවසන්. දින පොත් කියලා තිස්සලා මේවට කිව්වා. right විකුණුම් ජර්නලය වෙළඳ භාණ්ඩ ණයට විකුණුම් සටහන් කිරීම සඳහා භාවිත කරන මූලික සටහන් පොත විකුණුම් ජර්නලය. මෙහිදී විකුණුම් ඉන්වොයිස් නම් වූ මූලාශ්‍ර ලේඛනය පදනම් කොටගෙන විකුණුම් ජර්නලය තුළ ණයට විකුණුම් සටහන් කිරීම සිදුවේ. වැට් සඳහා ලියාපදිංචි වෙළඳ ආයතනය වෙළඳ භාණ්ඩ ණයට විකුණන අවස්ථාවක වැට්පදු සිය විකුණුම් මත පාරිභෝගිකයන් එකතු කළ යුතු වන අතර එහිදී විකුණුම් වෙනමද ඒ මත එකතු කළ යුතු වන වැට් වෙනමද හඳුනාගත යුතුය. මක් නිසාද යත් ණයට විකුණුම් වන නිසාවෙන්. ණයට විකුණුම් නිසාම වැට් එකතු වෙලා නැහැ. විකුණුමුත් එකතු වෙලා නැහැ. right හැබැයි විකුණුම් වටිනාකමයි වැටුයි වෙන වෙනම හඳුනා ගන්න ඕනේ. මේ තියෙන ෆෝමැට් එක පුතා ඔයාගේ විනාඩි 10කින් ඩිස්කනෙක්ට් වෙයි. මෙන්න තියෙනවා ෆෝමැට් එක. දිනය දා ගන්නවා. විකුණුම් ඉන්වොයිස් අංකය දා ගන්නවා. ගැනුම් කරුගේ නම දා ගන්නවා. විකුණුම් වටිනාකම ඔන්න වෙනම හඳුනා ගන්නවා. වැට් ටික වෙනම හඳුනා ගන්නවා. මුළු වටිනාකම වෙනම හඳුනා ගන්නවා. right මම එක ගනුදෙනුවක් කියලාම උදාහරණයට යන්නම්. මෙහෙම කියන්නම් මම ඔයා වාර්තා කරන්න. දිනේ තිබ්බොත් දිනේ දාගන්න. විකුණුම් ඉන්වොයිස් අංකය තිබ්බොත් විකුණුම් ඉන්වොයිස් අංකය දාගන්න. ගැනුම් කරුගේ නම තියෙනවා නම් ගැනුම් කරුගේ නම දාගන්න. right මේ ෆෝමැට් එක කියන්නෙත් මිදුවේ. right දිනේ දාගත්තා. විකුණුම් ඉන්වොයිස් අංකෙ දීලා තියෙනවා නම් ඒ අංකෙ දාගත්තා. ගැනුම් කරුගේ නම දාගත්තා. කවුද මේ අපේ ණයට විකුණුම් ටික ගන්න කෙනා? විකුණුම් වටිනාකම ඔන්න වෙනම දාගත්තා. මේ විකුණුම් වටිනාකම වෙනම දාගත්තා. වැට් ටික වෙනම දාගත්තා. මුළු වටිනාකම වෙනම දාගත්තා. right මම නිකන් උදාහරණයක් කියන්නම්. මොකද මෙතන තමාට පැටලෙනවා නම් පැටලෙන එක. right මෙහෙම හිතමුකෝ. නිකන් 1 right 1 දිනේ දාගමු 1 විකුණුම් ඉන්වොයිස් අංකය 501 right 501 ඊළඟට ඉන්න 502 ඈ ඒකට පිළිවෙලක් තියෙනවා right ගේනුම් කරු අමල් right මං කියනවා විකුණුම් වටිනාකම අමල් ව්‍යාපාරය කියලා දාගමුකෝ අමල් ව්‍යාපාරය විකුණුම් වටිනාකම ලක්ෂයයි විකුණුම් වටිනාකම ලක්ෂයයි ඒ මත එකතු කළ යුතු වන වැට් 10%යි. මට මේ තීරු වලට ඉලක්කම් කියන්න. විකුණුම් වටිනාකම ලක්ෂය මේ උගන්වපු එක තමයි මම මේ එන්නේ. විකුණුම් වටිනාකම ලක්ෂයයි ඒ මත එකතු කළ යුතු වන වැට් 10%යි. දැන් ලංකාවේ වැට් එක 8%යි ඈ. normal වැට් එක 8%යි. zero rated කියලා බිඳුවට වැට් වදින එකකුත් තියෙනවා. ඊට පස්සේ පදු නිදහස් වෙන ඒවාත් තියෙනවා. දැන් ලංකාවේ යන්නේ 8 කියලා. අපි 10යි කියලා උපකල්පනය කරලා ගන්න හදමු. බිඳුවේ රේට් එකකුත් තියෙනවා. ඒ කියන්නේ zero rated කියලා. වැට් ගහනවා හැබැයි බිඳුවට එක්ස්පෝර්ට්ස් වලට. ඒ කියන්නේ පිටරට යවනේවට. පිටරට යවනකොට පුතා වැට් එක charge කරනවා අපි හැබැයි බිඳුව. 0.0. සමහරක් ඒවා තියෙනවා exempt කියලා. ඒ කියන්නේ බදු නිදහස්. හරි. මට කියන්නකෝ විකුණුම් වටිනාකම ලක්ෂයයි. ඒ මත එකතු කළ යුතු වන වැට් 10%යි. මට මේ තීරු වලට ඉලක්කම් පිළිවෙලින් කියන්න.
කියන මේ තීරු වලට එන ඉලක්කම් පිළිවෙලින් මම කියපු එකට නෙත්මිදුව ජොයින් වෙන්නේ හරිද නෙත්මි ආවද පන්තියට නැද්ද වෙට් 5000යි ආය හදන්න බලන්න හරි විකුණුම් වටිනාකම ලක්ෂයයි වැට් අනුපාතය 10%යි වැට් කීයක් එන්න ඕන 10000යි විකුණුම් වටිනාකම ලක්ෂයයි වැට් එක 10%යි නම් මේවයි විෂය 10 දෙවැනි එකත් ඔන්න ඔයාමට කියන්න ඕනි ඊට පස්සේ අපි උදාහරණ බලමු දෙවැනි එක right එහෙනම් වැට් මෙතනට ලක්ෂයයි වැට් එක මේකේ මොකක්ද තියෙන අවුලක් 10000යි එතකොට මුළු වටිනාකම 1 ලක්ෂ ඔක්කොම වෙනවානේ මුළු වටිනාකම 1 ලක්ෂ මම නිකන් කියන්නම් ඒක 1 ලක්ෂ 10000යි මුළු වටිනාකම right දෙවැනි එක එකයි දෙක ඒ කියන්නේ දිනේ දාගත්ත ඔන්න එකයි දෙක ගැනුම්කරු අමල් ව්‍යාපාරයේ ඒ ගමුකෝ අපි right වැට් ඇතුළත් මිලට කවදින උත්තරයක් කියලා තියන්නේ කවින්ද බැලුවේ 50000යි ලක්ෂ 5 right වැට් ඇතුළත් මිලට විකුණුම් වටිනාකම වැට් ඇතුළත් මිලට විකුණුම් වටිනාකම 220000යි වැට් ඇතුළත් මිලට වැට් ඇතුළත් මිලට වැට් ඇතුළත් මිලට විකුණුම් වටිනාකම 220000යි මට දැන් තීරු වලට එනේවා කියන්නේ වැට් අනුපාතය 10%මයි තීරු තුනට එන ඉලක්කම් ටික වැට් ඇතුළත් මිලට විකුණුම් වටිනාකම 220000යි මට තීරු වලට එන ඉලක්කම් කියන්න චෝක් සෙනි නියමයි කොහොමද හෙව්වේ සෙනි හරි උත්තරය කොහොමද හෙව්වේ පුතා මාරු මිෂෙල් හරි කොහොමද හෙව්වේ අර ෆෝමියුලා එකක් තියෙනවනේ සමීකරණයක් තියෙනවා අපි ගාව මෙහෙමනේ හොයන්නේ නේ කොහොමද හෙව්වේ පුතා උදිත් වැට් ඇතුළත් මිලට උදිත් වැට් ඇතුළත් මිලට විකුණුම් වටිනාකම 220000යි හරියට මුළු 220000යි මිෂෙල් හරි right වැට් ඇතුළත් මිලට විකුණුම් වටිනාකම 220000යි වැට් ඇතුළත් මිලට මං අහන්නේ අර තීරුතනට එන ඉලක්කම් ටික මේක වැට් ඇතුළත්නේ නේද එතකොට මේක තුල වැට් එකත් ඇඩ් වෙලා තියෙන්නේ 10%ක් වැට් අනුපාතය 10%යි කියලා කිව්වනේ එතකොට දැන් ඔයාගේ යුතුයකමනේ යුතුයකම නැත්තම් වගකීමනේ ඔයාට කරන්න තියෙන වැඩේ තමයි කැඩි කැඩි ඇහෙන්නේ උදිත්ත අනිත් අයටත් එහෙමද කැඩි කැඩි ඇහෙන්නේ අනිත් අයටත් එහෙමද වැට් 20000යි සෙනිත්තත් කැඩි කැඩි ඇහෙන්නේ අනිත් කට්ටියට සෙනිත්ත සාමාන්‍යයෙන් කැඩි කැඩි ඇහෙන්නේ සෙනිත්ගේ සෙනිත් එහෙමම තමයි ඇහෙන්නේ මිෂෙල්ට නෑ එහෙනම් ඔය දෙන්නගේ සිග්නල් අවුල නේද අනිත් කට්ටියට අපේ දුව නෙත්මි දුව නෑනේ කවින්දු ප්‍රශ්න නෑනේ එහෙනම් ඔයාලගේ සිග්නල් අවුලක් තියෙනවා ඈ ප්‍රශ්නයක් නැහැ සර් එහෙනම් ඒකනේ එතකොට මේක හොයන්නේ
විකුණුම් දෙකට කඩා ගන්න ඕන. දැන් විකුණුම් කිව්වට විකුණුම් ASCII වැට් එකකුත් තියෙනවා. ඒතර විකුණුම් ටික ඉස්සෙල්ලා වෙනම හොයා ගන්න ඕන. විකුණුම් ටික වෙනම හොයා ගන්න ඕන. මේක ඩිස්කනෙක්ට් වෙයි දැන් ඈ. ඔයාලා ඒකෙන් මෙන්න වැට් ටික මේකේ ඇතුළත් වැට් ටික වෙනම හොයා ගන්න ඕන. කොහොමද හොයන්නේ? 2,20,000 බෙදනවා 1,110න් වැඩි කරනවා 100න් විකුණුම් ටික හොයාගන්න. එතකොට කීයක් එනවද විකුණුම්? ලක්ෂ 2යි. වැට් 110 කියන්නේ වැටුත් මේ 2,20,000 ASCII තියෙනවා. එතකොට 100 අනුපාතයක් ලෙස වැට් 110ක් තියෙනවා. විකුණුම් 100ක් තියෙනවා. එහෙනම් බෙදනවා 110න් වැටුත් එක්කම බෙදලා වැඩි කරනවා 100න්. එතකොට ඔයාලට විකුණුම් ටික එනවා. වැට් ටික හොයාගන්නේ. වැට් ටික ඉතින් මෙහෙම හොයන්නත් පුළුවන්. කොහොමද? 2,20,000න් විකුණුම් හොයාගත්තනේ ලක්ෂ 2යි කියලා. ඒක අඩු කරාට පස්සේ 20,000යි කියලාත් එනවා. නැත්තම් සාමාන්‍ය විදිහටම හොයන්න පුළුවන්. කොහොමද? අර සමීකරණයටම දානවා. දෙලක්ෂ 20,000 බෙදීම 110 වැට් එක 110යිනේ. වැඩි කරා 10යි. එතකටත් එනවා වැට් එක 20,000යි. එතකොට දෙක ඔන්න කඩලා ගත්තා. විකුණුම් ටික විකුණුම් තීරුවට දානවා. විකුණුම් ටික විකුණුම් තීරුවට දානවා. වැට් ටික ඊළඟ එක මම තව එකක් කියන්නම් නේ. රයිට්. එතකොට වැට් ඇතුළත් බිල තිබ්බොත් එහෙම වැට් එක ගලවලා ගන්න ඕනි. රයිට්. වැට් නැතුව දුන්නොත් එහෙම වැට් එක ඔයා කෙලින්ම 110 ගහලා ගන්නවා. රයිට්. ඊළඟ ගණන් මම නිකන් කියන්නම්. ඊට පස්සේ අපි එක්සැම්පල් එකට යමු. දිනය 1යි 1මයි. විකුණුම් ඉන්වොයිසිය අපි හිතනවා 503. ගැනුම්කරු අමල්මයි. රයිට්. අමල් ව්‍යාපාරය. විකුණුම් වටිනාකම ලක්ෂ 2යි. විකුණලා තියෙන්නේ වැට් සඳහා ලියාපදිංචි කෙනෙකුට නෙමෙයි. වැට් අදාළ නැහැ. එහෙම වුණා නම් දැන් මොකද කරන්නේ? වැට් අදාළ නැත්තම් වැට් අදාළ ගනුදෙනුවක් නෙමෙයි. එතකොට විකුණුම් තීරුවට විතරක් ලියනවා වැට් එකේ ඉන්නේ. වැට් ගන්නේ. හරිසේ. එහෙනම් අපි යමුකෝ එක්සැම්පල් එකට. ඊට පස්සේ කරන්න පුතා මෙන්න මේ එකතු තීරුවක් එනවනේ. මේ තියෙන එකතු තීරුව ඔයාගේ. මේ තියෙන එකතු තීරුව. මෙන්න මේ තීරුවේ තියෙන ඒවා අපි පොදු ලෙජරයට පිටපත් කරනවා. විකුණුම් තීරුවේ එකතුව මෙන්න මේ විකුණුම් තීරුවේ එකතුව විකුණුම් ගිණුමට දානවා. වැට් තීරුවේ එකතුව වැට් පාලන ගිණුමට දානවා. දෙකේම එකතුව ණය ගැති පාලන ගිණුමට දානවා. right? මේක ආදායමක්. මේක වගකීමක්. මේක ණය ගැතියෝ පත්කම්. right? ඕක තමයි කරන්නේ. ඔයාලට ડોකියුමන්ට් එක පේනව නේද? ෂෙයා කරලා තියෙනවා මම.
චුට්ටක් ඉන්න. white board එක open කරගන්න. යන්න පුළුවන් මම හිතන example එකට අපිට. පේනවද පුතා? ටියුට් එක පේනවද? right. ප්‍රශ්නය උත්තරත් එක්කමයි තියෙන්නේ. පහත සඳහන් උත්තරේ තියෙනවා. පහත සඳහන් ගනුදෙනු වලට අදාළව පහත සඳහන් ගනුදෙනු වලට අදාළව විකුණුම් ජර්නලය පිළියෙල කරන්න. 2018 4:08 රෙකෝඩින්ග්ස් යනවානේ. right. 2018 4:08 දින සුනිමල්ට ණයට විකුණුම් රුපියල් 5,75,000කි. මේ තුල වැට් 15%ක් ඇතුළත් විය. එහෙනම් මේ 5,75,000 කියන මේ ඉලක්කම ඇතුලේ 100% විකුණුම් ටිකක් තියෙනවා. 15%ක් වැට් එකක් තියෙනවා. දැන් ඔයා කරගන්න ඕනේ මේ දෙක ගලව ගන්න ඕනේ. කඩා ගන්න ඕනේ. ඔයා කරන්නේ කොහොමද? 5,75,000 කොහොමද ගලවගන්නේ? 15%යිනේ. 15%යි නම් නෑ කීයද ගාණ කිව්වේ පුතා? ගාණ තියෙන්නේ 5,75,000යි. වැට් ඒ තුල ඇතුළත් වෙනවා 115ක්. සෙනිත් පුතා උත්තරේ හරි මම හිතන්නේ. බලමු සෙනිත්ගේ උත්තරේ 115යි මරුව. හරි. කරන්නේ ෂෝක් ප්‍රවීන් මරු. අපි කරන්නේ පුතා 5,75,000 තුල වැටුත් ඇතුළත් නම් බෙදනවා 115 වැට් අනුපාතය 115 නිසා වැඩි කරනවා 100ෙන් මොනව හොයාගන්නද? විකුණුම් ටික හොයාගන්න. 5,75,000න් අඩු කිරීම විකුණුම් එතකොට එනවා වාගේ වැට් කියන උත්තරේ. රයිට්. විකුණුම් ටික කීයක් එනවද මේ උත්තරේ මේ ෆෝමියුලා එක දැම්මම? ලක්ෂ 5ක් උත්තරේ එනවා. 5,75,000 ලක්ෂයක් ලක්ෂ 5ක් අඩු කරාම වැට් එක 75,000යි කියලා එනවා. එහෙමත් නැත්නම් වැට් එක 75,000යි වැට් එක 75,000යි කියලා එනවා. එහෙමත් නැත්නම් මෙහෙම හොයන්න පුළුවන් 5,75,000 බෙදීම 115 වැඩි කිරීම වැට් එක 15. එතකොටත් 75,000 එන්න ඕනේ. බෙදීම 115 වැඩි කිරීම 15 එතකොටත් 75,000යි. ඔන්න දෙක කඩාගත්තා. එහෙනම් ලක්ෂ 5 දානවා අපි කොහාටද? ලක්ෂ 5 අපි දාමු. මෙන්න තියෙනවා ලක්ෂ 5 අපි දාගන්නවා විකුණුම් වටිනාකම කියලා 75,000 වැය. මේ 75,000 සල්ලි වලින් හම්බුනේත් නෑ. මුළු වටිනාකම 5,75,000. දෙවැනි එක 2018 4:20 දින කමල්ට ණයට විකුණුම් ලක්ෂ 2යි. ඒ මත වැට් 30,000කි. දෙක වෙන වෙනම දීලා තිනායි නටන්න දෙයක් නැහැ. කෙලින්ම විකුණුම් වලට ලක්ෂ 2 දැම්මා. ඒ මත වැට් 30,000යි. ඒක වැට් තීරුවට දැම්මා. එකතුව 2,30,000යි. 2018 4:25 දින සහස්ත්‍ර මහතාට සහස්ත්‍ර කියන අපි පුතන්නේ මහතා වෙලා දැන් කියන අවුරුදු ගානකට පස්සේනේ. සහස්ත්‍ර මහතාට අත්පිට විකුණුම් 1,15,000කි. මේ තුල වැට් 15%ක් වැට් ඇතුළත්ය. 2018 4:25 දින සහස්ත්‍ර මහතාට
අත්පිට විකුණුම් මේ අත්පිට විකුණුම් මේ ඒ කියන්නේ මේ පොතට ඕක දානවද පුතා විකුණුම් ජර්නලයට ඕක දානවද අපි විකුණුම් ජර්නලයට තෙනින් උදිත් කවිඳු මේක අපි විකුණුම් ජර්නලයට දානවද දාමු දොන්නයි දාලා දාමු වෙලා යනකොට දාලා දාමුනේ නෑ එපාලු නෙත් විදුව කියනවා උදිත් කියනවා එපාලු දාන්න මේ යටින් කියලා තියෙනවා සටහන තුන්වන ගනුදෙනුව අදාළ හරිනේ හරි ඊළඟ එක මේ මම තුන්වෙනි එක දාලා නෑ මේ අතහැරලා තියෙනවා මොකද මේක අත්පිට විකුණුම්නේ නේ බෑ ඒක දාන්න බෑ right හතරවෙනි එක 2018 4/27 දින නාමල් සහ පුත්‍රයෝ වෙත ණයට විකුණුම් ලක්ෂ 3යි වැට් රහිත මිල විකුණුම් ඉන්වොයිස් අංක 3 වැට් රහිත මිල දෙනවා right වැට් රහිත මිල ලක්ෂ 3ක් දෙනවා මෙතන පුතා ප්‍රශ්නේ ලියා ගන්න නාමල් සහ පුත්‍රයෝ වැට් සඳහා ලියාපදිංචි වී ඇත යටින් ලියා ගන්න හතරවෙනි ගනුදෙනුවට නාමල් සහ පුත්‍රයෝ වැට් ලියාපදිංචි ඇත නාමල් සහ පුත්‍රයෝ වැට් ලියාපදිංචි නම් අනිවාර්යෙන් නාමල් සහ පුත්‍රයෝ තමයි මෙතන පාරිභෝගිකයා වෙන්නේ එයාලා වැට් ගෙවන්න ඕන සිය පරිභෝජනයේ මත අපි තමයි විකුණුම් කරන්නේ ලක්ෂ 3යි තමයි විකුණුම් මේක වැට් රහිත මිල රහිත මේ රහිත මිල එහෙනම් වැට් එක අපි හදා ගන්න ඕන කොහොමද හදාගන්නේ ලක්ෂ 3ට 115ක් ගහලා 45000යි එතකොට 3,45,000යි යම් පුතා මේකේ දිත් සටහන් තියන්න මේකට දිත් සටහන් තියන්න පුළුවන් කොහොමද දිත් සටහන් වලට පාවිච්චි කරන්නේ අදාළ ඔයා තෝරගත්ත දිනය සතිය හෝ මාසයේ අවසානයේ මේවා ලෙජරයට පිටපත් කරන එකතු පදනවි නේද විකුණුම් කීයක් තියනවද විකුණුම් අපිට තියෙනවා ලක්ෂ 10ක් එකතු වැට් අපිට එකතු කරගන්න තියෙනවා පාරිභෝගිකයන් 1,50,000ක් නමුත් රජය මේක ඉල්ලනවා ඒක වගකීම මුළු අපිට එන්න තියෙනවා 1150.3ක් නේ යනවා පුතා අපේ දිස් සටහන් වලට ගිණුම් වලට මොනවාද ඕනි ගිණුම් අපිට ඕනි විකුණුම් ගිණුමක් ඕනි වැට් ගිණුමක් ඕනි ණය ගැතියෝ ගිණුමක් ඕනි පළවෙනි ගෙනුම විකුණුම් ගිණුම දෙවැනි එක වැට් පාලන ගිණුම වැසිබර කාල ගුණයක් මම සෙනිත් රෙකෝඩින්ග් එක දානවා එතකොට ඒකෙන් බලත හැකියි සෙනිත් උදිත් දෙන්නට මොනවාද රෙකෝඩින්ග් එක දානවා මම වැසිබර කාල ගුණයක් ලු සෙනිත් රයිට් වැට් පාලන ගිණුම ඊළඟට අපිට ඕනි ණය ගැති පාලන දැනට ණය ගැතියෝ කියලා දාගත්තත් කමන්නේ ණය ගැති පාලන ගිණුම හරි විකුණුම් වල තියෙනවා විකුණුම් වල තියෙනවා කීයද තියෙන විකුණුම් ලක්ෂ 10යි විකුණුම් වල ලක්ෂ 10ක් තියෙනවා විකුණුම් ගිණුම බැර ඔයා මට කලින් කරන්න පුතේ කරලා බලන්න හරිද කියලා විකුණුම් බැර ලක්ෂ 10යි ණය ගැති පාලන ඔය සල්ලි අපිට එන්න තියෙනවා ඊළඟ එක වැට් තියෙනවා 1,50,000ක් ඒකත් අපි රජයට ගෙවන්න ඕන සල්ලි වලින් ආවේ නැති වුණාට අපිට ඒක වගකීමක් ණය ගැති පාලන මොකද මේ දෙකටම ණය ගැති පාලන ගිණුම කියලා බැර කරේ මේ දෙකම අපි කාගෙන් ඉල්ල ගන්න ඕනද විකුණුම් වල සල්ලිත් පාරිභෝගිකයන්ගෙන් ඉල්ල ගන්න ඕන නැත්නම් ණය ගැතියගෙන් වැට් වෙනුවෙන්
අපි ගෙවනවා 1,50,000ක්. එයා අපිට තාම ගෙවලා නැහැ. එයා කියන්නේ පාරිභෝගිකය අපිට දෙන්නේ නැති වුණාට රජය මේක ඉල්ලනවනේ. නේද? රජය ඉල්ලනවනේ මේ අක්කු ඉල්ලන හින්දා තියෙන 1,50,000ක් දෙවලා පස්සේ මුංගෙන් ඉල්ලගමු. කාගෙන්ද? ණය ගැතියොන්ගෙන්. ඒක නිසා මේ දෙකම එහෙනම් විකුණුම් කියලා ලක්ෂ 10ක් ණය ගැති පාලන ගිණුම හර කරනවා මේකට අදාළව. විකුණුම් ගිණුම බැර ණය ගැති පාලන ගිණුම හර මොනවා කියලාද? විකුණුම් කියලා. දෙවැනි එක වැට් පාලන ගිණුම බැර ඒකත් අපි යාගෙන් ඉල්ල ගන්න ඕන. අපි රජයට ගෙවනවා යා වෙනුවෙන්. ඒක නිසා ඒකත් ණය ගැතියේ. ඒ ගානත් ණය ගැති ගානක්. එයා අපිට ගෙවන්න ඕනි. ඒකට ලියනවා වැට් පාලන කියලා. right මේක තමයි වාගේ දිස්ස සටහන් ටික. තේරුණාද මන්ද? කියන්න පුතා දිස්ස සටහන හරිද ඕකේද? තේරුණාද? පුතා තේරුම් නැත්තම් කියන්න ඕනි. right නොතේරී යන්න එපා. තේරුම් නැත්තම් තුක් ගාලා කියන්න. තේරුණාද? හරි. මිෂෙල් කට්ටිය කියන්න. සෙනිත් වැසිබර කාලගුණයක් ලුනේ. හරි. අපේ නෙත් මිදුව හරි කවිදු තේරෙන්නේ නැතුව බොරුවට කියන්න නම් එපා ඈ ගුටි දෙන්නේ. හරි. දැන් තේරුණා කියලාත් පස්සේ තේරෙන්නේ නැහැ වගේ නම් ආයෙ කතා කරලා අහන්න ඕනේ ඈ. right. එහෙනම් හරි. අපි ගාන හැදුවා ඔන්න අපි ඉස්සට අනුත් තිබ්බා එහෙනම් ඈ. right. ඊළඟට අපි යනවා ආයෙම ටියුට් එකට. තව අපිට මූලික සටහන් පතක් කතා කරන්න පුළුවන්. ඒක මොකද්ද? ණයට විකුණුම් ටික ප්‍රවීන් හරිද පුතා තේරුණාද? ප්‍රවීන් නෙත් මිදුව හරි. ප්‍රවීන් තේරුණාද? ප්‍රවීන් තේරුණාද? හරි. right. යනවා පුතා ඊළඟට මේව ඔක්කොම එකතු කරලා අපි ගණනුත් හදමු. දිත් සටහන් වලට ගණන් හදන්නත් තියෙනවා ඈ. right. දිත් සටහන් වලට අදාළව ගණන් 3ක් විතර තියෙනවා. ඒකත් කරන්න ඕනි. right. ටියුට් එකට යනවා ආයෙම. විකුණුම් ටික ආපහු එන්න පුළුවන් සමහරලාට. ණයට විකුණුම් ටික ආපහු එන්න පුළුවන්. සර් මේකට දාන්නේ ණයට විකුණුම් ආපහු එනකොට විතරයිද? ඔව්. ආපසු එවුම් ජර්නලයට දාන්නේ ණයට විකුණපු ඒවා ආපහු එනකොට විතරමයි. right? ණයට විකුණපු ඒවා ඉතින් සර් අපිට විකුණන ඒවා තාපහු එන්න පුළුවන්. අපිට දෙනවා අපිට විකුණනවා. සමහර ඒවා පුතා අපි උනත් කවුරු හරි විකුණන මිනිස්සෙක්ගෙන් අපිට විකුණුම් ටික ගෙදර අරගෙන ඇවිල්ලා අඩේ ඇඳුම හරි නෑ බං ආයෙ මං කියලා පවුදාට දවස් ගණන් දෙනවනේ. ගිහිල්ලා ආයෙ බඩු ටික දීලා සල්ලි ඉල්ලන් එනවා. සල්ලි නම් දෙන්නේ නැද්දව සල්ලි ඉල්ලන් එනවා කියලා හිතමුකෝ. ඒවත් ආපසු එවුන්නේ. ඒ අදාළ විකුණුම් කරුට. ඒවට එතකොට පුතා මුදල් ගනුදෙනුවක් වෙනවනේ. නේ ඒතර ව්‍යාපාරයේ පැත්තෙන් අපු විකුණපු ඒවා ආපහු එවනකොට අපි බඩු ටික අරගෙන ආයෙම සල්ලි දෙනවා. එතකොට ඒක මුදල් ගෙවීම් ජර්නලයට තමයි යන්න ඕන. ඒක නිසා මේ පොතට ඒ ටික එන්නේ නැහැ. ඒවත් ආපසු යොම් තමයි. එහෙම නැතුව නීතියක් නැහැ. මුදලට වික්කට පස්සේ ඒවා ආපහු එවන්න බෑ කියලා. මේ වගේ ගනුදෙනු ඕන තරම් වෙනවා. අපිට වික්කට පස්සේ ඒපා ආපහු එන්න පුළුවන්. නේද? අපි බඩු ටික විකුණනවා විකුණුවාට පස්සේ ආපහු එනවා. පොතක් විකුණනවා printing mistakes කියලා පොත ආපහු එනවා. සර් මේ පොත එපා වෙන එකක් දෙන්න. මේකේ කවරේ අවුල් එහෙම කියලා දෙනවා. නේද? ඒතර මම බෑ කියන්නද? බෑ කියන්න බෑ. නේද? ඒතර මම මොකද කරන්නේ? ආයෙ පොත් නැත්තම් අර පොත ගත්තා සල්ලි ආයෙම දුන්නා. නේද? එතකොට මොකද වෙන්නේ? ඔයාට මුදල් යනවා. ඒතර මුදල් ගෙවීම් ජර්නලයට අදාළ සටහන. දැන් මෙතන දාන්නේ ණයට විකුණුම් ටික ආපහු එනකොට පමණමයි. හරි නේද? ඉස්සල් එක ආපසු යවුම් ජර්නලේ වගේමයි. ණයට විකුණු භාණ්ඩ ආපසු එවීමේදී ආපසු එවුම් ජර්නලය මූලික සටහන් පොතක් ලෙස භාවිතා වේ. මේ සඳහා සටහන් යෙදීමේදී භාවිතා කරන මූලාශ්‍ර ලේඛනය වන්නේ බෑරපත. නේද? ආපසු යවුම් වලදී හරපත, ආපසු එවුම් වලදී බෑරපත.
වැට් සඳහා ලියාපදිංචි විකුණුම්කරුවෙකු සම්බන්ධයෙන් ආපසු එවුම් තුල වන වැට් වෙනම සටහන් කළ යුතුය. පුතා මම ඔයාලට ගිය සතියේත් කිව්වනේ නේද? අපි විකුණුම් කරද්දී විකුණුම් වෙනම තීරුවකට දාලා ඊට වැට් අදාළයි නම් ඒ විකුණුම් වලට වැට් අදාළයි නම් අපි මොකද කරේ මේ උඩින් කරේ? විකුණුම් දක්ෂ 10යි ඊට අදාළ වැට් 1,50,000යි මුළු ගාණ 1,150යි. මේ ටික ආපහු එවනවා නම් හරි අපි හිතමුකෝ මේ ගනුදෙනුවම සියලු විකුණුම් සියලු ණයට විකුණුම් කලින් ගානේ කතා කරපු අය 1,10යි ආපහු එවනවා ඔය සුනිලුයි කමලුයි නාමලු. සුනි මල් නේ පුතා. මෙතන සුනිල් කියලා ලිව්වට සුනි මල්ද කොහෙද? මට කියන්නකෝ විකුණුම් 10,000ම ආපහු මට එනවා. ඔයාගේ පැත්තෙන් හිතන්න වා ව්‍යාපාරය කියලා. මම මගේ පැත්තෙන් හිතන්නම් මම ව්‍යාපාරය කියලා. ඔය ටික ඔක්කොම ඔය 10,000ක විකුණුම් ටික ඔක්කොම ආපහු එනකොට මොකද්ද තව එන්න ඕනි? අර මේ දවස්වල අපේ ගෙදර පූසෙක් පැටව දාලා තියෙනවා. උන්ට දැන් ඇවිදින්න පුළුවන් තත්ත්වෙට ඇවිල්ලා තියෙන්නේ. පූසා මෙහෙම යනකොට පූසත් එක්ක පැටව ටික ñෑව් ñෑව් ගගා යනවා. පූසා නිකමට හරි අනිත් පැත්ත හැරිලා ආයාවොත් එම ñෑව් ñෑව් ගගා උන් ටිකත් එනවා. ඒ වගේ තමයි වැටුත් ගිය සතියේත් මං කියා දුන්නා මායි ටීචර්යි වගේ. නේද? අපි වැට් එක්ක විකුණපු ඒවා ආපහු එනවා නම් වැට් එක්කම එන්න ඕන. ෂෝක් ඔළුවේ තියාගන්න වැට් එක්ක විකුණපු ඒවා ආපහු එනකොට වැට් එක්කම එන්න ඕන. රයිට් ආපහු එවුම් ටික ASCII අදාළ වැට් ප්‍රමාණය තියෙන්න ඕන. එහෙනම් 10,000ක මෙන්න මේවා 10,000ට මෙන්න මේ ටික ඔක්කොම ආපහු එනවනම් මම මේ ෂෙයා කරලා තියෙන එක හරිනේ. හරිනේ. රයිට්. මේ 10,000ම ආපහු එනවනම් වැට් කොච්චරක් ආපහු එන්න ඕනද? ආපසු එවුම් වලට අදාළ වැට් කීයද? මේ 10,000ම ආපහු එවනවා නම් මීට අදාළ වැට් කීයද? 1,50,000යි ෂෝ 1,50,000. නේද? ඒ ටික ඔක්කොම එන්න. මම ප්‍රශ්නයක් අහනවා. හරිනේ? තව ප්‍රශ්නයක් අහනවා. මේ 10,000න් 150ක් නැත්නම් 5,00,000ක් ආපහු එවලා තියෙනවා. මේ 10,000න් 5,00,000ක් ආපහු එවලා තියෙනවා. මට කියන්න ආපසු එවුම් වලට අදාළ වැට් කීයද? ඔක්කොමලා කියන්න ඕනේ ඈ ඒකට නම්. ආපසු එවුම් වලට අදාළ වැට් කීයද? දෙනිත් කියන්න ඕන. වැසිබර කාලගුණයක් වුණාට කමන්නේ ඒකට නම් උත්තරය ඕනේ ඈ. නැත්තම් මටත් වහින්න පටන් ගා එකපාර. චොක්. උදිත් ඔන්න උත්තරේ එව්වා. උදිත් උත්තරේ එව්වා. පුතා මං අහන්නේ ආපසු එවුම් ටික 5,00,000යි නම්. උදිත් උත්තරේ එව්වා. උදිත් උත්තරේ හරි. right. ආපසු එවුම් 5,00,000යි නම් අර විකුණපු 10,000න් 5,00,000ක් ආපහු එව්වා නම් ඊට අදාළ වැට් කොච්චරයි? කියනකම් මං කරන්නේ. නෑ. කවුද අපේ උදිත් දෙවනි උත්තරේ 7,50,000 දාන්න මෙහෙ 75,000. මිෂෙල් දුව හරි 75,000. නේද? 1,50,000 නේ තියෙන්නේ ඒකෙනොත් 150ක්. හේතුව තමයි 5,00,000ක් කියන්නේ 5,00,000ක් කියන්නේ මේකෙන් 150ක් අඩක්. 5,00,000ක් කියන්නේ මේකෙන් අඩක්. වැට් කියන්නේ 150ක් මෙතනනේ 150ක නම් වැට් එකෙනුත් ආපසු එවුම් වලට අදාළ වෙන්න 150ක්. එතකොට 75,000. තෙනිත් තේරුණාද? net මිදුව හරි. උදිත් හරි හා. සෙනිත් කවිදු ප්‍රවීන් මිෂෙල් දුව හරි. නේද? කීයද? 75,000ක් එන්න ඕනේ ඈ. මම මේ ටික මකලා ආයෙ පෙන්නන්නම්.
මේකෙන් 150ක් ඒ කියන්නේ ලක්ෂ 5ක් ආපහු එවනවා නම් ඊට අදාළ වැට් ටිකත් එහෙනම් මේකෙන් 150ක් මෙතන 150ක් නේ ආපහු එවන්නේ ඊට අදාළ වැට් ටිකත් ආපහු එවුම් වලට අදාළව වෙනම හඳුනා ගන්න ඕන කීයද 150ක් කියන්නේ 75. ඒතර 5,75,000 තමයි ආපහු එන්නේ. ඒතර ආපහු එවුම් වටිනාකම කියලා දානවා ලක්ෂ 5යි වැට් එක 75,000යි මුළු වටිනාකම 5,75,000. right මම කියනවා මෙහෙම එකක් ණයට විකුණුම් ලක්ෂ 10න් 110ක් ආපහු එවයි මට කියන්නේ වැට් කොච්චරද ණයට විකුණුම් වලින් 110ක් ආපහු එවලා තියෙනවා ආපහු එවුම් කීයද වැට් කීයද පිළිවෙලින් ටයිප් කරලා එවන්න 110යිද කීයද දෙන්න නා උත්තරයක් ආවා එවුම් හරි උදිත් උත්තරේ හරි මම කියන්නේ තියෙන අනික් කටියක් බලන්න 110ක් උදිත් උත්තරේ හරි අනික් කටියක් කියන්නේ 110යි ඒ වෙනකම් මම නම් 3 දෙනෙක්වත් එවනකම් කරන්නේ ෂෝක් නිසා අපි එකෙක්වත් එවන්නේ නැහැ ඒක කරන්නේ මේ වැට් එක 100 මොනවාද ආපසු එවුම් 110යි නම් ආපසු එවුම් 110යි නම් මෙතනට එන්නේ ලක්ෂයක්නේ ආපහු එවන වටිනාකම ලක්ෂයයි නේද ආපසු එවුම් වටිනාකම ලක්ෂයයි ඒත් එක්කම එන්න ඕන වැටුත් ඊට සමානුපාතිකව 110ක් එහෙනම් කීයද 15000යි එතර ආපසු එවුම් වටිනාකමට අපි දානවා ලක්ෂයයි කියලා එතකොට වැට් එකට අපි දානවා 15000යි කියලා ඔක්කොම ආපහු 1,15,000 ඔහොම තමයි කරන්නේ ඊට අදාළ කොලේ තමයි බැරපත තේරුණාද රිප්ලයි එකක් දාන්න තේරුණාද හරි මිෂෙල් right එහෙනම් උදාහරණයට යන්න කලින් අපි මේක චුට්ටක් කියවලා මම ෆෝමැට් එක කියලා දෙන්නම් ණයට විකුණු මේ වැදගත් ඒවා ණයට විකුණු වෙළඳ භාණ්ඩ අත්පිට විකුණුපේවා මීට අදාළ වෙන්නේ නැහැ අත්පිට විකුණුපේවා තාපහුව එවන්නේ නැහැ කියලා එහෙම නීතියක් කොහෙවත් නැහැ ඒවත් ආපහු එවනවා ඊට අදාළව ආපහු සල්ලි ගෙවුවොත් ගෙවීම් ජර්නලයට තමයි යන්න ඕනේ right එතකොට මෙතන තියෙන්නේ ණයට විකුණපු ඒවා ආපහු එවනකොට විතරමයි ආපසු එවුම් ජර්නලය right හරි ඊට පස්සේ යා කියනවා ණයට විකුණු වෙළඳ භාණ්ඩ ආපසු එවීමේදී ආපසු එවුම් ජර්නලය මූලික සටහන් පොතක් ලෙස භාවිතා වේ. මේ සටහන් යෙදීමේදී භාවිතා කරන මූලාශ්‍ර ලේඛනය බැරපතයි. ආපසු එවීමට අදාළව පාවිච්චි කරන්න මට එන්න ඕන කොලේ තමයි බැරපත. right මම මේවා සටහන් කරනවා නම් බැරපතක් බලාගෙන තමයි සටහන් කරන්නේ. වැට් සඳහා ලියාපදිංචි විකුණුම්කරුවෙකු සම්බන්ධයෙන් ආපසු එවුම් තුල වන වැට් වෙනම සටහන් කළ යුතුය. වැට් අදාළයි නම් ඔය විකුණලා තියෙන්නේ කලින් වැටුත් එක්ක නම් ඒ වැට් සහිත ඒවා ආපහු එනකොට වැට් ටික වෙනම හඳුන ගන්න ඕන. වැට් නැති විකුණුම් තියෙන්න පුළුවන්. right වැට් නැති විකුණුම් තියෙන්න පුළුවන්. ඒවා ආපහු එනකොට වැට් තීරුවට අදාළ වෙන්නේ නැහැ. එතකොට නිකම්ම අපි විකුණුම් තීරුවට විතරක් දාලා පාඩු ඉන්නවා. right
හරි නේද? right එහෙනම් ඔන්න දැන් උදාහරණයට යන්න පුළුවන්. තව අපිට පොත් දෙකයි තියෙන්නේ. සුළු මුදල් ගෙවීම් ජර්නලයයි පොදු ජර්නලයයි. විනාඩි 10කින් ඩිස්කනෙක්ට් වෙනවලු. ඒකෙන් අපි ක්ලාස් එක නවත්තමු. right මේක නවත්තලා ඒතර තව මූලික සටහන් පොත් දෙකක් තියෙනවා. පහත සඳහන් ගනුදෙනු වලට අදාළව ආපසු එවුම් ජර්නලය පිළියෙල කරන්න. වැට් සඳහා ලියාපදිංචි ව්‍යාපාරිකයෙකි. හරි වැට් සඳහා ලියාපදිංචි කෙනෙක්ලු. පළවෙනි එක 2018 4/8 දින සුනිමල් මහතාට ණයට විකුණු ආපසු එවුම් 2,30,000යි වැට් 115ක් ඇතුළත් 2018 5/10 දින ආපසු එවා ඇත. 2018 4/8 විකුණපු ඒවා සුනිමල්ට ආපසු එවුම් 2,30,000යි ඒ තුල වැට් ඇතුළත්ලු 115ක් 2018 5/10 දින ආපසු එවා ඇත. බැරපත් අංකය 1. මෙන්න බැරපත් අංකය 4/8 නෙමෙයි දිනේ 5/10 තමයි ආපහු එව්වේ. ඒ දිනේ තමයි දැම්මේ. සුනිමල් මහතා මෙතන තියෙන සුනිල් කියලා සුනිමල් කරගන්න. ආපසු එවන්නේ පුතා 2,30,000ම ආපසු එවුම් නෙමෙයි. ඔයා ඉගෙන ගන්න ඕන දේ තමයි අර වැට්ටේ තුල ඇතුළත් මිල තමයි ඔය දීලා තියෙන්නේ. එහෙනම් කරන්න තියෙන්නේ මොකද්ද? අපි ෆ්‍රැක්ෂන් එක නේ නැත්තම් ඔය අර අනුපාතය ගහලා හොයා ගන්නවා කීයක්ද ආපසු එවුම් කියලා. එතකොට දාගන්නේ කොහොමද? 2,30,000යි ඒ තුල වැට් ඇතුළත් මිල එහෙනම් 115 වැඩි කිරීම 100 එතකොට එනවා ආපසු එවුම් වටිනාකම ලක්ෂ 2යි කියලා. මේ තුල ඇතුළත් වැට් ප්‍රමාණය හොයාගන්න නම් ඔයා කරන්නේ 2,30,000 ඍණ ලක්ෂ 2 එතකොට 30,000යි කියලා එනවා. එහෙම හොයාගන්නත් පුළුවන්. නැත්නම් අර විදිහටම සමීකරණේ දානවා. 2,30,000 බෙදීම වැට් ඇතුළත් මිල නිසා 115යි වැඩි කිරීම 15. එතකොට එන්නේ 30,000යි. අන්න ඕක අපි වෙන වෙනම තීරු වලට දානවා. මේ බලන්න ලක්ෂ 2 වෙනම තීරුවකට දැම්මා. 30,000 වෙනම තීරුවකට දැම්මා. 2,30,000ක් මුළු වටිනාකම් තීරුවට දැම්මා. ඒ කියන්නේ ආපහු එන්නේ විකුණපේ වෙන ලක්ෂ 2යි. ඒත් එක්ක අර පූස පස්සේ යන පැටිය වගේ 30,000කුත් ආපහු එවිල්ලා. නේද? මොකද ඒ අද්දි පූසත් එක පැටිය ගියපු හින්දා ආපහු වෙනවා. පැටිය නැතුව පූස ගියා නම් පැටියත් එක්ක එන්න පුළුවන්ද? ඔය එන්නත් පුළුවන්. ඉතින් වෙන කොහේ හරි පැටියෙක් එක්කන් එන්න පුළුවන්. එහෙම එපා එන්නට. right. ඔයත් එක්ක යද්දි ගියා නම් ආපහු වැට් ටික එනකොට එනවා. ඔයත් එක්ක යද්දි වැට් ගියේ නැත්තම් ආපහු වෙද්දි වැටෙන්නේ නැහැ. right? හරි. ඊළඟ එක 2018 4/20 දින කමල් මහතා ආපසු එවුම් ලක්ෂ 2ක් ඊට අදාළව විකුණුම් සමග එකතු කර ඇති වැට් 30,000ක් ඒ තුල ඇතුළත්ව නැත. ඒ කියන්නේ වැට් වෙනයි. මේ 2,02 ඇස්සේ වැට් එකතු කරගත් එකක් තියෙනවා. right? එකතු කර ඇති නෙමෙයි පුතා. එකතු කර යුතු ඇති. එකතු කළ යුතු ඇති. මොකද ණයටනේ. ඊට අදාළව විකුණුම් සමග එකතු කළ යුතු ඇති වැට් 30,000ක් ඒ තුල ඇතුළත්ව නැත. එහෙනම් ආපහු එවලා තියෙනවා ලක්ෂ 2ක්. ඊට අදාළව මේ විකුණුම් වලට අදාළව වැට් කීයද? 30,000යි. ඒක මේ ඉලක්ක මැස්සේ නෑ. එහෙනම් අපිට ලේසි. කමල් මහතාගේ ලක්ෂ 2 වෙනම දැම්මා. 30,000 වෙනම දැම්මා 2,30,000යි. අර 115 බෙදලා එහෙම කතා නෑ. දෙක වෙන වෙනම දීලා. දිනේ දාගන්නේ 5/20 මොකද ආපහු එව්වේ 5/20 4/20 නෙමෙයි. right ඊළඟ එක 4/27 දින නාම සහ පුත්‍රය වෙත ණයට විකුණුම් 3,50,000න් ලක්ෂයක් 2018 5/30 දින ආපසු එවා ඇත. අර නාම සහ පුත්‍රය වෙත ණයට විකුණුම් තියනවලු 3,50,000. 3,50,000න් ලක්ෂයක් ආපහු අපිට එවලා තියෙනවා නේද? ණයට විකුණුම් සමග වෙනමම එකතු කළ වැට් 52,500යි කියලා තියෙනවා. දිනේ දාගමු ඉස්සලම 4/27 නෙමෙයි ආපහු එවලා තියෙන්නේ 5/30
මෙන්න දිනේදා ගත්තා බැරපත් අංකය 3 නාම සහ පුත්‍රයෝ right ආපසු එවලා තියෙන්නේ ලක්ෂයයි right දැන් හොයාගන්න ඕනේ වැට් ටික කීයද කියලා වැට් ටික හොයලා බලමු 15000 හරියද දන්නේ නැහැ වැට් ටික කීයද පුතා 3,50,000ට 52,500යි නම් ඔන්න වෙනස් ඈ විකුණුම් 3,50,000කට අතලා බලන්න පොඩ්ඩක් විකුණුම් 3,50,000කට 52,500යි නම් ආපසු එවලා තියෙන්නේ ලක්ෂයකට වැට් කොච්චරක් අදාළ වෙන්න ඕනද අදලා බලන්න තුන් ලක්ෂ 52,500 බෙදීම 3,50,000 වැඩි කිරීම ලක්ෂය 15,000 ඒක හෙව්වේ මෙහෙම පුතා 15,000යි ඈ ඉස්සලා උත්තරේ හරිද කියලා බලමු 15,000. ඒතර වැට් එක එනවා 15,000. ඒතර මම කරේ වැට් එක ආවේ 15,000යි නේ. හා. දැන් මම කරේ මෙහෙම නේ. පෙන්නලා තියෙන්නේ මෙහෙම. ලක්ෂයක් තමයි ආපහු එවු. මේ කියනවනේ 3,50,000න් ලක්ෂයක් ආපහු එවුවලු. 3,50,000න් ලක්ෂයක්. ඒතර ආපසු එවුම් ලක්ෂය හරි. දැන් තියෙන ප්‍රශ්නේ තමයි 52,500න් කීයක් ආපහු ආවද? 52,500 කියන්නේ ණයට විකුණුම් සමග වෙනමම එකතු කළ වැට. ඒ කියන්නේ මේ 3,50,000 මත එකතු කරපු මුළු වැට් 52,500යි. එහෙනම් ලක්ෂයකට අදාළ වැට් හොයාගන්නේ කොහොමද? 52,500 මට ඕනේ ලක්ෂයකට අදාළ වැට් කීයද? මොකද ලක්ෂයක් තමයි ආපහු එවලා තියෙන්නේ. එතකොට 52,500ක් කියන්නේ 3,50,000ක් විකුණුම් වලට අදාළ වැට් ටික. එහෙනම් ලක්ෂයකට අදාළ වැට් කීයද? එනවා 15,000 කියන. එතකොට ලක්ෂය ආපසු එවුම් වෙනම තීරුවකට එතකම 15,000 වෙනම තීරුවකට මුළු ආපහු එවුම් 1,15,000. ලක්ෂය 100න් බෙදලා 15න් වැඩි කළාම හරිනේ. ලක්ෂය 100න් බෙදලා හරි පුතා ලක්ෂය 100 අදුව ෂෝක් ප්‍රශ්නයක් අහනවා නෙත් මිදු අහනවා සර් ලක්ෂය 100න් බෙදලා 15න් වැඩි කරාමත් හරි නේද කියලා. ඉන්න මම ඒක හරිමද කියලා කියන චුට්ටක් right හරි නෑ වැරදි. ඇයි දන්නවද? නෙත් මිදුවගේ ඔළුවේ වැඩ කරනවා වැට් අනුපාතය 100යි කියලා කොහෙද හරි දැක්කා. නේද? හරිම නෑ කියන්න හේතුව තමයි මේ ගනුදෙනුවට අදාළව අපි දන්නේ විකුණද්දී වැට් 115යිද කියලා. මේ වැට් එක අදාළ වුණේ 115යිද කියලා අපි දන්නේ. මෙන්න මේ ගනුදෙනු ආශ්‍රයෙන් කියොත් නම් 115 වෙන්න ඕන. නමුත් මේ තුන්වෙනි ගනුදෙනුවේ විශේෂයෙන් කියලා නැහැ වැට් අනුපාතය 115යි කියලා. වැට් අනුපාතය 115 වුණා නම් 15,000 හරි. අපි දන්නේ නැනේ පුතා මේ 3,50,000ට වැට් 100ට 15යි කියලා කොහෙවත් මේ ගනුදෙනුවේ දුන්නේ නැහැ නේ. එහෙනම් ගානේ මුලින්ම දුන්නා නම් වැට් 115යි කියලා දුන්නා නම් ඔන්න අපිට ලේසි වෙලා. හැබැයි මේ ගනුදෙනුවේ එහෙම දුන්නේ නැහැ. අදලා බලපම 115ක් එනවා. ඒක හරි. හැබැයි මේකේ වඩා හොඳ ක්‍රමය තමයි 100 මොකද සමහර විකුණුම් වලට වැට් ඊට වඩා වෙනස් වෙන්න පුළුවන්. මොකද කියනවා නම් ඒ කියන්නේ මම උදාහරණයක් විදිහට කිව්වොත් දැන් තියෙන පනත නම් එහෙම එකක් නැහැ. වැට් සමහර ලාට පුතා රේට් එක වෙනස්. සමහර විකුණුම් වලට 115යි. මේක සෑහෙන කාලයකට කලින් එහෙම තිබුණා. දැනුත් ලංකාවේ තියෙනවා වැට් රේට්ස් තුනක් තියෙනවා. එකක් තමයි 0 රේටඩ්. ඒ කියන්නේ බිඳුව. වැට් ගහනවා වැට් එකතු කරන්නේ 100.0යි. වැට් එනවා බිඳුවක්. දෙක 108යි. වැට් එනවා 108ට. මූල්‍ය ඒවට ෆයිනෑන්ෂල් ඉන්ස්ට්‍රුමන්ට් වලට මූල්‍ය සමාගම් වලට අදාළව 115යි. එතකොට වැට් එක එක අනුපාත වලට තියෙනවා. ගානේ පොදුවේ දුන්නා නම් වැට් 115 කියලා ප්‍රශ්නයක් නැහැ. මෙතන වෙනම 115යි කියලා දීලා නැහැනේ. ඒක නිසා අපි කරේ
52,500 බෙදුවා. එතකොට ඔයා සේෆ්. වැට් අනුපාතය වෙනස් වුණත් බය නැහැ. කොහොමද? අපි කරමුනේ මේක. right අපි කරමු recording sound. right right එතකොට නිර්මිදුව තේරෙනවද කියපු කතාව මෙතන 115 කතාව නැති හින්දා තමයි අපිට තිබ්බ ප්‍රශ්නේ 115මද කියලා පොදුවේ දීලා තිබ්බනම් 115 කියලා ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා තමයි මම මෙහෙම හැදුවේ 52500 බෙදීම 3,50,000 වැඩි කිරීම ලක්ෂයකට 15000ක් ආවා. ඔව් එතකොට වැට් අනුපාතය 15යි මේ 15යිමයි නේද සර් කියලා හත හැකි. right නැතුව මේ ගනුදෙනුවට අදාළව විශේෂයෙන් එයා දීලා තිබ්බේ නෑ වැට් අනුපාතය කීයද කියලා. නමුත් අර පළවෙනි ගනුදෙනුවේ වැට් 15ක් ඇතුළත් තිය කියලා කිව්වා. right එතකොට මේ ගනුදෙනුවට අදාළ විකුණුම් මුනේ 15 වැට් වලටමද කියලා ප්‍රශ්නයක් තියෙනවා. හේතුව තමයි එක එක වෙලාවට වැට් වෙනස් වෙනවා. right මොන විකුණුම් ගොඩක් පරණ ඒවා ඉන්න පුළුවන් නැත්නම් අලුත් ඒවා ඉන්න පුළුවන්. පරණ ඒවා ගොඩාක් පරණ ඒවා આવොත් වැට් එක එකතු කරලා ඇති වෙන අනුපාතයකට වෙන්නේ නැති. ඒක නිසා මේ ගනුදෙනුවේ ස්වභාවයෙන් මේ ක්‍රමය වඩා සාධාරණයි. right 15ක් කියලා පස්සේ වාට කියාගත්තා. right දැන් ටක් ගාලා ඉස්සරහන් වලට යමු. අපිට ඕනි ආපසු යොමු ගිණුමක් අපිට ඕනේ වැට් ගිණුමක් වැට් පාලන ගිණුමක් අපිට ඕන ණයගැති පාලන ගිණුමක්. ආපසු යොමු කියන්නේ පුතා විකුණුම් ගිණුමම තමයි. විකුණුම් ගිණුමම තමයි. හැබැයි ආපසු එවනකොට විකුණුම් ගිණුම හර කරන්නේ නැහැ. සාමාන්‍ය විකුණුම් ගිණුමට අපි කලින් දැක්කනේ විකුණුම් ගිණුම බැරනේ කරන්නේ. ආපසු එවනකොට විකුණුම් ගිණුම හර වෙන්න එපැයි. මේ විකුණුම් ගිණුම හර කරනවා වෙනුවට අපි මොකද කරන්නේ? වෙනම ගිණුමක් හදා ගන්නවා ආපසු එවුම් කියලා. අන්නේ ගිණුමට තමයි හර කරන්න ඕනි. right එහෙනම් දිස්සටහන් බලන්න. ඒතර විකුණුම් ගිණුමක් නෙමෙයි එන්නේ ආපසු එවුම් වලට. විකුණුම් ගිණුම වෙනුවට ඒකට යන්න ඕන සටහන අපි ආපසු එවුම් ගිණුමට දානවා. right දැන් අපි සටහන් කරමු කොහොමද තියෙන්නේ මේක කරනවත් නේ. ආපසු එවුම් තියෙනවා ලක්ෂ 5ක්. ආපසු එවුම් ලක්ෂ 5යි. ආපසු එවුම් ගිණුම හර ලක්ෂ 5ක් ණයගැති පාලන ගිණුම කියලා. ණයගැති පාලන ගිණුම බැර වෙනවා කියන්නේ ණයගැතියෝ අඩු වෙනවා කියන එක. ආපසු එවුම්. right ණයගැති පාලන ගිණුම බැර වෙනවා කියන්නේ ණයගැතියෝ සාමාන්‍යයෙන් වැඩි වෙනකොට හරනේ වත්කමක්නේ. ණයගැතියෝ බැර වුණා කියන්නේ වත්කම අඩු වෙනවා. ඒ කියන්නේ මුං ආයේ අපිට ගෙවන්නේ නැහැ නේ. හේතුව තමයි මුං මේ බඩු ටික අපිට එවනවා. ඒතර ණයගැතියෙක් නෑ ආයේ. ටිකක් අඩු වෙනවා. ඒතර ලක්ෂ 5කින් ආපසු එවුම් තියෙනවා කියන එකේ අදහස
ආපසු එවුම් ලක්ෂ 5යි විකුණුම් වලින් ලක්ෂ 5ක් අඩු වෙනවා. විකුණුම් වලින් ලක්ෂ 5ක් අඩු වෙනවා. මොකද විකුණුම් ගිණුම හර වෙන්න ඕන එක තමයි වෙනම ගිණුමක් ආරම්භ කරගෙන මේ විකුණුම් වගේ විකුණුම් හා සමාන ගිණුමක් විකුණුම් වෙනුවට ආපසු එවුම්. ආපසු එවුම් ගිණුම හර කරනවා. විකුණුම් හර වෙන්න තිබ්බ එක ආපසු එවුම් ගිණුම හර කරනවා ලක්ෂ 5. ණයගෙදි පාලන ගිණුම බැර කරනවා. ඒ කියන්නේ උන් අපිට ආයෙ ගෙවන්න නැහැ. මෙහෙම විකිණීමක් උනේ නැති නිසා විකිණීමක් දැන් උන් නැති නිසානේ ආපසු එව්වේ. වැටුත් අපි ඊට අදාළ වැටුත් රජයට ගෙවන්න ඕනි නැහැ. මොකද එහෙම විකුණුමක් උනේ නැහැ. කීයද වැට්? 75000යි. 75000ක් අපි රජයට ගෙවන්න ඕනේ නැහැ. ඒක නිසා ඒ වගකීමත් අපිට අඩු වෙනවා. වැට් පාලන ගිණුම හර ණයගැති පාලන ගිණුම කියලා. වැට් ඉස්සලා තිබ්බ ගාන දැන් අඩු වෙනවා. වැට් පාලන ගිණුම හර වගකීම අඩු වෙනවා. ඒක නිසා මේ ගාන අදාළ ණයගැතිය අපිට ගෙවන්නෙත් නෑ. එහෙම විකුණුමක් උනේ නැති නිසා. ණයගැති පාලන ගිණුමත් බැර කරනවා වැට් පාලන ගිණුම කියලා. ඕක තමයි ඉස්සරහන විකුණුම් ගිණුම වෙනුවට අපි මම මෙතන නිකන් මෙහෙම පෙන්නන්න විකුණුම් ගිණුමේ ලක්ෂ 12ක් විතර තිබ්බා කියලා හිතමු. විකුණුම් ගිණුම බැර වෙලා ලක්ෂ 12ක් විතර තිබ්බා. දැන් පුතා අවසාන වශයෙන් වාගේ ආදායම් ප්‍රකාශනය එහෙම කොහෙදි හරි වට කෙරිලා තියෙනවා නම් ආදායම් ප්‍රකාශනයේ විකුණුම් කියලා වෙනම ගන්නව එක. විකුණුම් කියලා 1200ම දානවා. 1200.3ම ආපසු එවුම් කියලා මේ ආපසු එවුම් ගිණුමේ තියෙන ලක්ෂ 5 මේ විකුණුම් වලින් අඩු කරලා පෙන්නනවා. කීයද ලක්ෂ 5යි. එතකොට ඇත්තටම විකුණුම් වෙනවා ලක්ෂ 7යි කියලා. ඉතින් විකුණුම් ගිණුම හර කරත් හරිය ඕක මේ. හැබැයි ඉතින් අපි පිළිගත් ක්‍රමය තමයි විකුණුම් ආපහු වෙනකොට ඒක ආපසු එවුම් ගිණුමකට දාන එක. මොකද ඔය ආපසු එවුම් කියලා ඔය ගිණුම අඳුනගන්නේ ණයට විකුණුම් ටික ආපහු වෙන ටික විකුණුම් ගිණුම හර කරන්නේ නැතුව ඒ වෙනුවට ආපසු එවුම් ගිණුමක් හර කරනවා. ඒ ආපසු එවුම් ටික මුළු විකුණුම් වලින් අඩු කරලා තමයි ආදායම් ප්‍රකාශනයේ විකුණුම් ටික හදාගන්නේ. ඒතකොට දිස්සටහන් ඉන්නේ විකුණුම් ගිණුම හර වෙනුවට ආපසු එවුම් ගිණුම හර කරගන්නවා. වැට් පාලන ගිණුම මෙහෙම විකිණීමක් උනේ නැති නිසා ණයටවත් අපි රජයට 75000ක් ගෙවන්න ඕනේ නැහැ. ඒක නිසා වැට් පාලන ගිණුමත් හර කරගන්න. මේ දෙකම ණයගැතිය අපිට ගෙවන්න තිබ්බේවා 5,75,000 මූ ඊට පස්සේ ඒක අපිට ගෙවන්නේ නැහැ. හේතුව තමයි ඊට අදාළ බඩු ටික අපිට එව්වා. ඒක නිසා ආපස්සේ එවුම් කියලා ණයගැති පාලන ගිණුම බැර කරනවා ලක්ෂ 5ක්. වැට් පාලන ගිණුම 75000 බැර කරලා දානවා. right ඕක තමයි දිත්ත සටහන් තියෙන විදිය. right ආයතරයක් වීඩියෝ එක බලන්න ඊළඟට ලබන සිකුරාදා අපිට මූලික සටහනක්වත් ඉවර කරත හැකියි. right ක්ලෝස් කරන්නද පුතා? ලබන සිකුරාදා 8ට ක්ලෝස් කරන්නද? තේරුණාද? ආයෙ බලන්න ඩවුට්ස් තියෙනවා අහන්න මගේ. හරිනේ? හරි. එහෙනම් ක්ලෝස් කරනවා.